පැහැදිලි වෙලා ඇති මේ ත්‍රිකෝණමිතික පාඩම සම්බන්ධ ගණන් කොයි විදිහටද එන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ ගණන් අපි කොහොමද වටහා ගන්න ඕනේ ඒවා ගණන් රූපසටහන ඇඳ ගන්න ආකාරය ඒවා මම හිතන්නේ මේ වීඩියෝ වලට ගොඩාක් දුරට පැහැදිලිව ඇති. දැන් අපි මේ කතා කරමින් යන්නේ සිරස් තලයකට අදාළ වෙන කරුණු කාරණා ටික. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙනවා තිරස් තලයත්. ඔව් දැන් මේ සම්බන්ධව ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ වගේ ගණන් වලදී සමහර විට මම මේ පෙන්නන ගණන් වල සුළු කිරීම ටිකක් ලොකුවට තියෙනවා. සුළු කිරීම වැඩිපුර ඉදිරියට යන්න තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට විභාගයේ තියෙන ගණන් වලදී ගොඩාක් සරල සුළු කිරීම වෙන්නේ. ඒක නිසා මේ වගේ ගණන් අතාරලා දාන්න එපා. ඔයාලට විභාගයට යන්න ඉස්සෙල්ලා ලකුණු ගන්න පුළුවන් හොඳම ගණන් මේ වගේ ගණන් කීපයක් හදලා ගියම ඇත්තම මේ වීඩියෝ එක පමණක් නරඹලා ගියත් හරියට මේ ගණන් ටික විතරක් හරියට ඔයාලට හදා ගන්න පුළුවන් නම් මම 100%ක් ඔයාලට කියනවා ඔයාලගේ විභාගෙදී ලැබෙන මේ සම්බන්ධ ගාන අනිවාර්යයෙන්ම ලැබෙන ගානේදී ඔයාලට ලකුණු සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ ගණන් අනිවාර්යයෙන්ම නැවත නැවත ඔයගොල්ලෝ හදන වීඩියෝ එක බැලුවට වැඩක් නැහැ. ඔයාලා නැවත නැවත ගණන් හදන ආකාරයට හදන ප්‍රමාණය අනුව තමයි ඔයාලගේ ප්‍රතිඵලය රඳා පවතින්නේ. ඉතින් මේ ගණන් මේ දැන් මෙතන තියෙන තුන්වෙනි ගාන ඔයාලා මේ කියවලා ඔයාලා කොලයක් අරන් වරදින්නට හරි කමක් නැහැ. උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ මම පිළිතුරු සාකච්ඡා කරද්දී ඔයාලට වැටහෙයි ඔයාලා තේරුම් ගන්න ඕන කරුණු මොනවද කියලා. රයිට් බලමු අපි මේකේ රූපසටහන කොහොමද ඇඳගන්නේ කියලා. එකිනෙකට මීටර් 40ක් දුරින් පිටි කණු දෙකක් තියනවලු. හරි මැදලු ඉන්නේ. එහෙනම් මීටර් 40ක් දුරින් හරි මැද ඉන්න කෙනෙක් කණු දෙකක් දෙපැත්තේ තියෙන අපි කියමු ලයිට් කණු කියලා. ලයිට් කණු දෙකක් දෙපැත්තේ තියෙනවා මීටර් 40ක් දුරින්. එහෙනම් මීටර් 20ක් මැද 20ක් එහාටත් 20යි මෙහාටත් 20 වෙන මැද තමයි ඉන්න පුද්ගලයා ඉන්නේ. රයිට්. එතන ඉන්නවා කියලා කියන්නේ. එයාට එතකොට ආරෝහණ කෝණ ඉතින් එතන දෙපැත්ත එයා බලනවා. කණු දෙකේ මුදුණු දෙක බලද්දි ආරෝහණ කෝණ දෙකක් හිටින්න එපා. එක කණුවක් දිහා බලද්දි 50යි අනිත් කණුව දිහා බලද්දි 30යි. ඒකයි කියන්නේ. ඉතින් මේ රූප සටහන අපි අඳගමු. ඊට පස්සේ කණු දෙකේ උස වෙන වෙනම හොයන්න තියෙන පළවෙනි ගාන. ඒ ගැට ගැසීමට රයිට්. අපි දෙවෙනි ගානට ඉස්සෙල්ලා පළවෙනි ගාන අපි හදලා බලමු. රයිට් පළවෙනි ගානේදී මේ විදිහට මැද ඉන්න 20යි 20යි එක 50ක් දිහා බලන එක කණුවක් උස වෙන්න ඕනේ එක කණුවක් මිටි වෙන්න ඕනේ නේද රයිට් 30යි 50යි ආදී වශයෙන් අපිට ඒක සටහන් කරගත්තා රයිට් දැන් මේකේ කණු දෙකේ හොයන්න නම් අපිට දැන් මේ බලන්න දන්නවා මේකේ දෙකටම එකම ත්‍රිකෝණමිතික සම්බන්ධය මේ ත්‍රිකෝණය ගන්න මේ ත්‍රිකෝණය ගත්තාම මෙතන සම්මුඛ පාදයේ හොයන්න තියෙන්නේ බද්ධ පාදයේ දන්නේ tan මේක සම්මුඛ පාදයේ හොයන්න තියෙන්නේ බද්ධ පාදයේ අපි දන්නවා නේද tan දෙකේම tan තමයි තියෙන්නේ නම් අපි එක ත්‍රිකෝණයක් ගමු tan 50ක් අරගෙන ඔන්න 20ත් අරගෙන අපි ගාන හදා යන සම්මුඛ පාදයේ වෙන්නේ බද්ධ පාදයේ tan 50 දාලා සම්මුඛ පාදයේ අපි දන්නේ බද්ධ පාදයේ 20යි සම්මුඛ පාදයට AE කියලා තමයි සටහන් කෙරුවේ මම ඊට පස්සේ ඔන්න 20 මේකේ ಗುಣ කරනවා මෙයත් එක ಗುಣ කරද්දි මෙතන ಗುಣ කිරීම තියෙනවා ඔන්න ඉතා සරලයි නේද ಗುಣ කරලා මෙන්න පිළිතුර ලබා ගන්න ಗುಣ කිරීම ගැන මම වැඩිදුර සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඔයාලට අත්‍යවශ්‍ය කාරණා ටික මම පැහැදිලි කරලා දෙන්නම් සරල කොටස් ටික ඔයාලා රූප සටහනෙන් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙයි කියලා මේ ಗುಣ කරන ආකාරය එහෙම රයිට් එතකොට පිළිතුරු ආව 23.836යි කියලා. ඒ වගේම අංශක 30ටත් අපිට පුළුවන් දාන්න ආරෝහණ කෝණයේ අංශක 30 වෙද්දි මෙතන සම්මුඛ පාදයේ DC බද්ධ පාදයේ 20යි. ඔන්න මේම දැම්මයි 20ෙන් ගුණ කරන මේ අංශක 30 tan 30 බලද්දි කල්පනාවෙන් ඔයගොල්ලෝ නිවැරදිව බලා ගන්න ඕනේ. ඒක තියෙන 0.5774 ඔයගොල්ලෝ බලන්න කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා රයිට්. එතකොට වගුවෙන් බලන්න. රයිට් මේක ගුණ කරා 20 20ෙන් ගුණ කරපුවාම මේ ආකාරයට මට ආවා 11.548. ඔන්න ඒ විදිහට තමයි ඒකේ රෝම ඉලක්කම් එකේ ගානේ පිළිතුරත් ලබා ගන්න. එතකොට රෝම ඉලක්කම් එක පිළිතුර අවසන්. රයිට්. එක් කණුවක මුදුනේ සිට අනෙක් කණුව මුදුනට හොඳින් ඇදෙනසේ ගැටගස ඇති කම්බියක දිග සොයන්න. කම්බිය ගැටගැසීම අවශ්‍ය කම්බි දිග නොසලකා හරින්න කියලා තියෙනවා. එහෙනම් අපිට ගැටලුව අමාරු නැහැ. කම්බිය දිග ගානේ එන පිළිතුර පමණයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ එක කණුවක මුදුනේ ඉඳන් අනිත් කණුවේ මුදුනට රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඒ කම්බිය ඇඳගෙන ඒකට ත්‍රිකෝණමිතික සම්බන්ධය දාලා අපිට ගන්න ඕනේ. එහෙනම් මේ රූප සටහන තියාගෙන කරන්නට එපා. අලුත් රූප සටහනක් ඇඳ ගන්න එකට. එතකොට අපිට ලේසි. ඔන්න බලන්න මෙන්න මේ කණුවේ පොඩි කණුවේ දැන් අර කෝණ ආරෝහණ කෝණ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කණු දෙකමයි මම ඇඳලා තියෙන්නේ. CAC කියලා අපි නම් කරමු. A කෝණයයි C කණුවයි කියලා. C කණුව පොඩි නේද? මේ තියෙන්නේ C කණුව. රයිට්. එතකොට මේ කණුවේ ඉඳන් උඩට මේ තියෙන කම්බියකට ගහලා තියෙන. එතකොට මෙතනින් රේඛාවක් අඳින්න ඕන. මෙන්න මේ කෝණය තා වැදගත්. හදන්න ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපි මේ පියවරෙන් පියවර මේක ඉදිරියට යන්නේ කියලා. මේක අපිට හොයන්න තියෙන මෙන්න මේ කම්බිය දිගනේ. මේ කණු දෙක උඩ ගැට ගහලා තියෙන කම්බිය දිග හොයන්න නම් අපිට කර්ණය හොයන්න නම් මේකේ දීලා තියෙන මේ කෝණය දැනගෙන තියෙන්න ඕන. මෙතන එක පාදයක් විතරයි අපි දන්නේ මේ 40 කියලා ගත්තේ කණු දෙක අතර දුර. මෙතන 40 කියලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දුර මේ x කියන දුර හොයා ගන්න පුළුවන් නේද? මේ කණු දෙක අතර වෙනසින්. ඒ කියන්නේ මේ උස කණුවෙන් මේ පොඩි කණුව අඩු කරපුවාම x ලාගේ හොයනවනේ. දන්නවනේ. එහෙනම් අපිට මේ අගයක් දැනගත්තට පස්සේ මේ අගයක් දැනගත්තට පස්සේ අපිට මේ කෝණය හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝණය හොයාගෙන අපිට පුළුවන් මේ කර්ණයේ දිග හොයාගන්න. එහෙමයි මම පියවරෙන් පියවර යන්න බලාපොරොත්තු වෙන්නේ.
වෙන්නේ. රයිට් එහෙනම් මේ ඉස්සෙල්ලා මේ මෙන්න මේ x දිග හොයාගමු. x දිග කියන්නේ අඩු කරලායි හොයාගන්න තියෙන්නේ. උස කණුව 23ක් ආවා, පොඩි කණුව 11 ගානක් ආවා. ඒ දෙක අඩු කරපුවම 12.28ක් ආවා මේ දිග. 12.28යි එහෙනම් මේ දිග මේ දෙන්නගේ වෙනස. රයිට් එහෙනම් මේ දෙන්න මේ තීටා කෝණය අගේ අපි හොයාගමු. මේ කෝණය අගේ හොයාගන්න අපි ළඟ තියෙන්නේ මොන කෝණ දෙකද? පාද දෙකද? සම්මුඛ පාදය සහ බද්ධ පාදය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි තියෙන්නේ නේද? මූණලා තියෙන පාදයයි බද්ධ පාදයයි. එහෙනම් ඒක අපි දාන්නේ tan θ. tan θ සමානයි කියලා මෙතන ආපු අගයයි 40යි දාලා අපි ගාන හදමු. tan θ සමානයි සම්මුඛ පාදය වෙන බද්ධ පාදය. සම්මුඛ පාදය 12.28යි කියලා අපිට ආවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ බද්ධ පාදේ වෙන 40 යටින් දාන්න. රයිට්. ඊට පස්සේ මේ දෙන බෙදන්න ඕනේ. මේ දෙන බෙදද්දී අර මම ඊට ඉස්සෙල්ලා කරපු ක්‍රමේ මතක ඇති 300න් අපි බෙදලා මං කිව්වා ආයෙ ඉදිරියටත් මං කියලා දෙන්නම් කියලා. මේක මං ආයෙ වලට කියලා දෙන්න. 12 මෙහෙම තියෙද්දි තිතට කෙලින් තිත කොහොමද දාගන්න. නමුත් 12ට කෙලින් බිඳුව දාන්න වෙනවා. මොකද 40 නෑනේ 12ට 122ට 40ව තියෙනවා. 120 3ක් තියෙනවා. එහෙනම් දෙකට කෙලින් 3 දාලා 3 වරක් 4 12 120යි කියලා මෙතෙන්ට දාන්න. අඩු කරපුවාම 2 එන්නේ 28 එන්නේ. එතකොට මේ 8 ගන්නවනේ මෙතෙන්ට. 28ට 40ව නැහැ බිඳුව දාන්න. ඊට පස්සේ බිඳුවයි ඊට පස්සේ 28යි. හැබැයි ඊට පස්සේ මම ගන්න මේ 8. බිඳුවයි ඇවිල්ලා මෙතන අඩු වුණාම මේ 8 ගත්තා. ඉතින් 288 වෙනවා සාමාන්‍ය අඩු කරන බෙදෙන ක්‍රමය නේද? දීර්ඝ බෙදීම. ඊට පස්සේ 4ක් 4 28යි නේද 280යි මෙතෙන්ට. 7යි 40ව 7ක් තියෙනවා 280ට. ඒක 280යි එතනත් ආයෙ ඉතුරු වෙනවා 8ක්. ඉතින් මෙතන මේ 8 වේලපහෙන් ගත්තා. දැන් 8ක් ඉතුරු වෙනවා. තිත පස්සේනේ අපි දැන් යන්නේ. ඒක නිසා අපිට බිඳු ගන්න පුළුවන් ඕන තරම්. බිඳුවක් ගත්තාම 40ව 2යි කියලා දැම්ම. දෙවරක් 40 80යි බිඳුවයි. එතනදී ගානට ඉලක්කම් 4ක් වෙද්දී අවසාන වෙනවා. මෙන්න මේ දීමේ ක්‍රමය ඊට පෙරත් මම මේකයි කරේ. මම හිතනවා දැන් ඔයාලට හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. රයිට් එහෙනම් මෙතනින් අපි ගන්නවා 0.3.7යි 2 මෙතෙන්ට ගන්නවා. මේක tan වගේ බලන්න ඕන θ කෝණය කොච්චරද කියලා බලන්න. tan වගේ 3072 කොහෙද තියෙන්නේ කියලා බලලා අංශක 17යි කලා 4 තමයි මේක තියෙන්නේ. ඔන්න පිළිතුරු වශයෙන් මට ලැබුණා මෙන්න මේ අගේ. ඔන්න මම ඒක නැවතත් රූප සටහන ඇඳලා තියෙනවා. ඔයාලා ඒ රූප සටහනෙම දාගන්න 17යි කලා 4 මෙතන පිළිතුර ආවා. x වලගේ අරගෙන අපි tan සම්බන්ධය දාලා අපි හොයාගත්තා. දැන් කම්බිය මෙතන කම්බිය දෙක දැන් හොයාගන්න අපිට ගොඩාක් ලේසි නේද? මම දැන් නම් ඔයාලට පැහැදිලි වෙලා ඇති කොහොමද හොයන්නේ කියලා දැන් ඔයාලට හිතෙනවා ඇති. බද්ධ පාදයයි කර්ණයයිනේ. බද්ධ පාදයයි කර්ණයයි යොදාගෙන අපිට පුළුවන් cos අංශක 17යි කලා 4 කියලා ලියලා බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් cos වලට දාලා බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා අපි අගේ හොයාගන්නවා. බද්ධ පාදයේ වෙන්නේ 40යි කර්ණය තමයි හොයන්න තියෙන්නේ y කියලා මම මේකට ආදේශ කරනවා. y කියලා ලියනවා. රයිට් ඊට පස්සේ අර මේ දෙක මාරු කරන්න පුළුවන් නේද? y මෙතෙන්ට යවලා මෙයා මෙතෙන්ට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ක්‍රමය. ඒකට අපිට ඉක්මනින් ගාන හදා ගන්න පුළුවන්. ආවා ඊට පස්සේ ඒකෙදි නම් ලඝු භාවිතා කරන්න වෙනවා. මොකද 40ට යටින් තියෙන බෙදන්න තියෙන ලොකු ගානක් දශම ගානන්නේ. ලඝු දාන්න මේ වගේ 40 අඩු කිරීම බෙදීම නිසා අඩු කිරීම ලඝු දෙන්නටම දාන්න. 40 නිසා 1.0 0.0 නිසා වියුතිය 1.0 මේවා 40 බිඳුව 95 5 9 හොයලා ගන්න. ඒත් ඒ විදිහට හොයලා ගත්තට මේ දෙන්න අඩු කරන්න. මේ අඩු කරපු ක්‍රමය මෙතන අඩු කරපු විස්තරේ තියෙනවා. ඔයාලා නිවාඩුව ඔයගොල්ලෝ බලන්න ඒක. රයිට් අඩු කරපුවාම ඔයාලා සුළු කරලා පිළිතුරු ලබා ගන්න. මේක නිවැරදි නම් නැවත නැවත මේක බලන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝගේ පිළිතුරු නිවැරදි නම් ඕගොල්ලන්ට මේක පැහැදිලි. රයිට් 1.6යි 2යි 1.7 එනවා. ඒක ප්‍රතිලඝු බලපුවාම අපිට එනවා 41.85 කියන කම්බියේ දිග දෙන්නේ 41.85. මේ ලඝු කොටස අපි යොදාගත්තේ මෙන්න මේ අගයන් දෙක බෙදන්න. මේ අගයන් දෙක අපිට කැල්කියුලේටරයකින් බෙදන්නට පුළුවන් නේද? නැත්නම් අපිට කැල්කියුලේටරයක් ලැබෙන්නේ නැති නිසා විභාගයේදී තමයි අපි ලඝු ගණක වගු භාවිතා කරන්නේ. වෙන ක්‍රමයකට ගියොත් අපිට වැඩ ටිකක් වැඩි වෙන නිසා. රයිට් ඒ කොටස් ටිකත් එක්ක දැන් ඔන්න අපි සිරස් තලයේ සම්බන්ධ අපි කරපු ගණන් කොටස් ටික ඉවරයි. අපි දැන් ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ තිරස් තලයට අදාළ කෝණ සම්බන්ධයි. තිරස් තලයේ කෝණ ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ දිගංශය නේද? ඕගොල්ලෝ ගිය අවුරුදු වල ඉගෙනගත්තු දිගංශය. දිගංශය මම ටිකක් ඔයාලට මතක් කරලා දෙන්නම්. දිගංශය කියන්නේ උතුරු දිශාවෙන් ආරම්භ වෙලා දක්ෂිණාවර්තව මැනීම සිදු කරන කෝණ ක්‍රමයක් නේද? ඔයාලට මතක ඇති. ඒ දැක්වීමට අපි කරන්නේ අංක 3ක් යොදා ගන්නවා ඒක දක්වන්න. ඔයාලා 9 10 වසරවල වලදී ඉගෙන ගත්ත දිගංශය. ඒ ඉගෙන ගත්තා කොටස් ටිකක් අමතක වෙලා තිබුණාත් ගැටලුවක් නැහැ. දිගංශය සාමාන්‍යයෙන් උතුරු දිශාවේ නම් මේ ආකාරය තමයි මයින්නේ. ඉතින් මේකෙදි අපි කියනවා P සිට A හි දිගංශය උතුරු දිශාවෙන් ආරම්භ කරන්න ඕනේ. අංශක 45යි කියලා මේ 45 දක්වන්නේ මේ ආකාර බිඳුවයි 45යි කියලා තමයි P සිට A හි දිගංශය දක්වන්නේ. මේක තමයි දිගංශය කියලා අපි මීට පෙර ඉගෙන ගත්තේ. රයිට්. අපි දැන් මේ සම්බන්ධ වෙද්දී අපි දැන් ගොඩාක් ගණන් ඉගෙන ගත්තා. O level විභාගෙදී හම්බ වෙන වගේ ගණන් වාර විභාගෙදී හම්බ වෙන ගණන්. ඒ වගේම මම දැන් ආයේ තවදුරටත් මේ ඔක්කොම කරුණු ටික එකතු කරලා මම ඔයාලට කියලා දෙන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී හා වාර විභාගවලදී හමු වන ආකාරයේ ගැටලු කීපයක්. එතකොට මේ වගේ ගැටලු තමයි ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලට දැන් පොඩි අයිඩියා එකක් එහෙම නැත්නම් පොඩි අදහසක් ගන්නට පුළුවන්.
මේ විභාගවලදී කොහොමද අපිට හමු වෙන්නේ ගණන් කියලා. එච්චරම අමාරු නැහැ ගාන තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. අපි ගණන් කීපයක් ඒ ගැන සාකච්ඡා කරලා බලමු. බලන්න මේ පළවෙනි ගාන. ඒකේ දීලා තියෙන්නේ p නම් නැවක සිටින අයෙකුට මීටර් 200ක් දුරින් අංශක 135ක දිගංශයකින් r නම් වරායක් දක්නට ලැබේ. p දකුණින්ද r වරායට බටහිරින් q ද වරායක් දකින්න. රයිට් මෙතනදී රූප සටහනකුත් අපිට දෙනවා. ඒ රූප සටහන උදව් කරගෙන තමයි මේ කරුණු කාරණා ටික අපිට සටහන් කරගන්න වෙන්නේ. p කියලා නැවක් තියෙනවලු මීටර් 200ක් දුරින් 135ක කියන්නේ අංශ p නැව r දකින්නේ r නම් වය දකින්නට ලැබෙන්නේ අංශක 135. මෙතන අංශක 135යි මීටර් 200ක් දුර. ඒක සටහන් කරලා තියෙන ආකාර රූප සටහන චුට්ටක් ගිහිල්ලා මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට අවශ්‍ය නම් මේ ටික ඔන්න මම මේ සටහන් කරලා තියන්නම් මෙතනින් වීඩියෝ එක. ඔයාලා උත්සාහ කරලා බලන්න තනියම. මම පිළිතුරු වලට යනවා. රයිට් පිළිතුරු වලදී බලන්න 135 ඔන්න p වල ඉඳන් 135යි මීටර් 200ක් දුරින් r දකිනවා. ඒ 130 p සිට r දිගංශය අංශක 135යි 200යි. ඒක තමයි මේ සටහන් කරලා තියෙන මේ කරුණු දෙක මම පෙන්නන්න ඒ රූප සටහන ගත්තේ. ඊළඟට කියනවා වරක් දාන්න p දකුණින්ද r වරායට බටහිරින්ද q නම් වරායක් තියෙනවා. p වලට දකුණිනුයි r වලට බටහිරුණුයි. ඒ කියන්නේ r වලට බටහිර කියන්නේ කොයි පැත්තද? මේ පැත්ත නේද? q වලට දකුණු පැත්ත කියන්නේ p වලට දකුණු පැත්ත නේ. p වලට බලමු ආයෙ නැවත p වලට දකුණින්ද r වරායට බටහිරින්ද r වරායට බටහිරින්ද p දකුණින් p වලට දකුණින් r වරායට බටහිරින් තියෙනවලු Q නම් තවත් වරයක් දක්වනවා. ඉතින් ඒක තමයි මේ Q කියලා තියෙන්නේ. මේ Q ගැන තමයි ඒ අදහස ඒගොල්ලෝ අපිට ලබා දෙන්නේ. R වලට බටහිරින් සහ P වලට දකුණින්. ඉතින් මේකත් වරායක් කියලා තමයි ඒගොල්ලෝ සටහන් කරන්නේ. එහෙනම් අපි බලමු ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා. දී ඇති රූපයට අනුව ඊට සඳහන් තොරතුරු දැක්වීම දල රූප සටහනෙන් දල රූප සටහන අපි දක්වනවා. මේ විදිහට නේද? මේකේ මේ අංශක 45ම යොදාගත ගණන් වලදී අවශ්‍ය වෙද්දී අපි ඒක යොදාගමු. රයිට් බලමු දෙවෙනියට අහන්නේ ත්‍රිකෝණමිතික වර්ග PQ අතර දුර ආසන්න මීටරයට හොයන්න. PQ අතර දුර හොයද්දී අපිට මෙතන කෝණය වැදගත් වෙනවා. මෙතන කෝණය හොයාගන්න තමයි මම මේ කෙලින් රේඛාවක් ඇන්දේ. මෙන්න මේ QR සමාන්තරව මෙතන කෙලින්ම රේඛාවක් ඇන්දාම මෙතන අංශක 90ක් වෙනවා. එතකොට මේ 135න් මේ අංශක 90 අඩු කළාම මම මෙතන අඩු කරලා තියෙන මෙතන 45ක් එනවා. ඉතින් ඒ වගේ කාරණා ටිකක් හොඳට ඔළුවේ තියාගන්න මේ වගේ කොටස් උදව් කරගන්න වෙනවා සාමාන්‍ය ගණන් වලදී. ඒතකොට 135 90 අඩු කරලා 45 මේ 45 මෙතෙන්ටත් එනවා. මේ ඉස්සෙල්ලත් අපිට එහෙම ආවා. මේ වගේ අංශක හතර මේ මෙතන ඒකාන්තර කෝණනේ. ඒ නිසා අංශක 45යි කියලා මෙතන දාගන්න පුළුවන්. මෙතන 90න් අඩු කරේ මම හිතන්නේ පැහැදිලි ඇති වලට නේද? රයිට් එතකොට අංශක 45 මෙතන තියෙනවා. දැන් අපි මොන දුර දහන්නේ මට ගානට ආපහු යන් PQ අතර දුර. PQ අතර දුර කියන්නේ මෙන්න මේ දුර නේද? මෙන්න මේ දුර. මේ දුර හොයන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ කෝණයේ සම්මුඛ පාදය දැනගන්නයි කියලා කියන්නේ. සම්මුඛ පාදය අපිට හොයන්න ඕන දීලා තියෙනවා කර්ණය නේද? sin 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒතර සම්මුඛ පාදය තමයි අපිට හොයන්න තියෙන්නේ PQ. අපි කර්ණයේ වශයෙන් 200 ලියන්න ඕන මෙතන. 200 ලියුවාම අපි 200ෙන් ගුණ කරන්න පුළුවන්. මේ දෙන්න අතර මෙතන 100 ලියලා තියෙන වැරදි. අපි 200 ලියවෙන්න ඕනේ. රයිට් එතකොට 200 අපි ගුණ කරන 0.7.71 නේද? එතකොට 200 ගුණ කරපුවාම මේ ගුණ කරන ආකාරය මම මෙතන දක්වලා තියෙනවා. ඒ ආකාරයෙන් ඔයගොල්ලන්ට ගුණ කරලා පිළිතුරු ලැබෙන 141.42ක්. එතකොට මේ 141ක් විතරක් මම ලියලා තියෙන්නේ මේ ගානේදී PQ අතර දුර අපිට ආසන්න මීටරයට හොයන්න කියලා දීලා තියෙන්නේ. මේ දුර ආසන්න මීටරයට සොයන්න කියලා නේද? අන්න ඒ නිසායි මම 141 එතෙන්ට සටහන් කළේ. අපි මේත් එක්කම බලමු තුන්වෙනියට අපිට මොකක්ද අහලා තියෙන්නේ? නැවටත් Q වරායටත් හරි මැදින් S ලක්ෂයක්. ඒ කියන්නේ නැවටත් Q වරායට මෙතනින් අපි බලමු නැව උඩ තියෙනවා Q වරාය අතර හරි මැද S ලක්ෂයක් තියෙනවලු. ඒ වගේම Q සිට මීටර 110ක් නැගෙනහිරින් Q සිට 110ක් නැගෙනහිරින් මේ පැත්තට 110ක් නැගෙනහිරින් T ලක්ෂයක් පිටපත් කරගන්නලු රූපේ. රයිට්. එතකොට මෙතන T ලක්ෂයයි S ලක්ෂයයි අපි ලකුණු කරගන්න ඕන නැගෙනහිර 110යි මෙතන හරි මැද ලක්ෂයකුයි. බලමු මේක අපි කොහොමද ලකුණු කරගෙන තියෙන්නේ කියලා. ඒක බලලා ඉවරලා අපි බලමු ගාන කොහොමද හදන්නේ කියලා. මේ P Q අතර හරි මැද ලක්ෂය S ලකුණු කරද්දී මෙතන මේ P Q දුර අපි දන්නවා නේද? හරි මැද මම මේ සංකේත වලින් දක්වු කරලා තියෙන සමානයි කියන එක. ඉතින් සමාන නම් මේක හරි භාගයක් වෙන්න ඕන SQ වල දුර නේද? මම ඒ දුර සටහන් කරලා තියෙන 70.5 කියලා. ඊට හේතුව තමයි මේක අපිට PQ අතර දුර 141ක් කියලා අපි හොයාගත්ත නිසා ඒකේ හරි භාගය මම සටහන් කරා 70.5යි කියලා. 70.5යි 70.5යි තමයි මේ දින දෙකට බෙදෙන්නේ. ඒ වගේම 110ක් දුරින් ඔන්න T ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. ඔයාලට පැහැදිලි ඇති. දැන් කුඩා ඍජුකෝණී ත්‍රිකෝණයක් නැවත හැදෙනවා.
අපි දැන් බලමු මොකද මේ ගාණෙන් අහන්නේ කියලා. බලන්න මොකද ගාණෙන් අහන්නේ කියලා. රට ඒ අනුව QST කෝණයේ විශාලත්වය. QST කෝණයේ විශාලත්වය බලමු QST කෝණය කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ QST කියන්නේ මෙන්න මෙතන කෝණය. මෙන්න මේ කෝණේ θ කියලා මම නම් කරගත්තා ලේසි හොයන්න නිසා. QST මෙන්න මේ ත්‍රිකෝණයෙන් අපිට දැන් පුළුවන් QST ත්‍රිකෝණයේ මේ කෝණය හොයන්න. QST කෝණය හොයන්න. ඉතින් බලන්න මේ θ කෝණයට සම්මුඛ පාදයේ තියෙනවා බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික සම්බන්ධය තමයි tan නේද? අපි දන්නවා tan සම්මුඛ පාදයේ බද්ධ පාදයේ. එතකොට tan θ කියලා ලියලා සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදයේ අපි ඒකට ආදේශ කරනවා සම්මුඛ පාදයේ 110යි බද්ධ පාදයේ 70.5යි. රයිට්. එතකොට බෙදුවාම මෙතනදී මම එක කාරණයක් වලට කියලා දෙන්න කැමතියි. මොකද මෙතන බෙදීමේදී අපිට පුළුවන් ලඝු ගණක වගු භාවිතා කරන්න. ඒ වගේම මෙතන එක දශම ස්ථානයක් තියෙන නිසා මම දෙපැත්තම උඩට 10න් ගුණ කරලා ඒක බෙදලා මම ඔයාලට පෙන්නනම් කොහොමද කියලා. මේ ක්‍රමයටත් ඔයාලට ලේසි කියලා හිතුනොත් ඔයාලට මේ විදිහට බෙදන්නත් පුළුවන්. මම ආකාර කීපයක් ඔයාලට පෙන්නවා සුළු කිරීම කරන. ඉතින් ඔයාලට කැමති ක්‍රමයක් තෝරගෙන ඔයගොල්ලෝ සුළු කිරීම කරන්න පුළුවන්. ඔයාලට නිවැරදිවත් ඉක්මනින් ගාන අවසන් කිරීම තමයි අපේ පරමාර්ථය විය යුත්තේ. රයිට්. බලන්න 110යි මේ එක ස්ථානයක් නිසා තමයි මම 10න් ගුණ කරේ. ඒතර මෙතන 705 වෙනවා උඩ 1100 වෙනවා. 1100 බෙදාගෙන යද්දී ටිකක් සරල නිසා මම බෙදන්න පුළුවන්. ඉතින් 1100ට 705 එක නිසා එක දාලා 705යි දශම තිත තියෙනවා. ඉතුරු වෙනවා 395 තිත තියලා බිඳුවක් ගත්ත හැකි. 7 35 නිසා 3500 පහෙන් ගුණ කරන 5 25යි 5 35 3500 25 එතන ඉතුරු වෙන 425ක් අපිට එකවරකට එක ගානේ බිඳුවක් ගත්තා. ආය 6න් ගුණ කරාම මේ ගාන එනවා. අඩු කරපුවාම 20ක් එනවා. 20ට නැති නිසා බිඳුවක් ගත්තම 200යිනේ. 200 නැති නිසා බිඳුව දානවා. බිඳුව දාලා නැවත බිඳුවක් ගත්තා. ඊනවලු දෙක ගුණ කරපුවාම 1600 ඒ ආකාරයට මම ඉක්මනින් වලට කියලා දුන්නේ මේ දීර්ඝ බෙදීම ඔයගොල්ලෝ දන්න නිසා. ඉතින් මේ ආකාරයට බෙදලා අපිට පුළුවන් 1.56යි 0.2යි කියලා පිළිතුරු ලබා ගන්න. මේ පිළිතුරු ලබා ගත්තට පස්සේ අපි යනවා tan වගුල. tan වගුවෙන් අපි හොයන්නට ඕන 1.56යි 0.2 කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අපිට 1.56යි 0.2 අපිට ලැබෙනවා 1.5යි 5යි 9යි ගාණක්. ඉතින් ඒක තියෙන්නේ 57යි කලා 57 කලා 30ට කෙලින් තමයි. නමුත් අපිට මධ්‍යන්තරයක හොයන්න හම්බෙන්නේ නැහැ. වලට බලද්දි තේරෙයි මධ්‍යන්තරය අපිට 5ක් හොයන්න වෙනවා. එතන 10ක් තියෙන නිසා කලා 30ට මධ්‍යන්තරයෙන් කිසි දෙයක් එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිසා tan θ θ සමානයි 57යි කලා 30යි කියලා පිළිතුර ලැබෙනවා. ඉතින් මේ වගේ සුළු කිරීම් වලදී ඕගොල්ලෝ කැමති ඉක්මන් ක්‍රමයක් යොදා ගන්න ඕන ලේසි ක්‍රමයක්. ඉතින් මේ සුළු කිරීම් කීපයක්ම ඔයාලට කියලා දුන්නේ මම මේකයි. අපි බලමු දෙවෙනි ගාන. දැන් ඒ වගේම ගානක් මුලින් රූප සටහනක් ලබා දීලා තියෙනවා. රූපයේ දක්වා ඇති පරිදි R හි සිට නිරීක්ෂණය කරන්නෙකුට SC ආරෝහණ කෝණය අංශක 40. කියන්නේ R වල ඉඳලා නිරීක්ෂණය කරන කෙනා ඉන්නේ R වල. R වල ඉඳලා S දිහා බලද්දි එයාට පේන්නේ අංශක 40ක කෝණයකලු. මේ කෝණය අංශක 40යි. තවද R හා S ලක්ෂ අතර දුර මීටර් 100යි. R S අතර දුර මේ දුර මීටර් 100යි. ඉතින් අපිට රූප සටහනේ ලකුණු කරගන්න පුළුවන්. මේ කියවනවත් එක්කම ඔයගොල්ලෝ ලකුණු කරන්න ඕගොල්ලෝ කොලයක සටහන් කරાદી. P හා Q අතර දුර මීටර් 10 නම් P Q අතර දුර මීටර් 10 නම් Q හි සිට නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට SC ආරෝහණ කෝණය අංශක 90ට වඩා අඩු විය යුතු බව පෙන්වන. රයිට්. අපි බලමු මේ රූප සටහනේ කොහොමද මේ දත්ත ටික ලකුණු කරගන්නේ කියලා. අපි ඊට අමතරව ප්‍රශ්නේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේකෙදි මේ 90ට වඩා අඩු විය යුතු බව පෙන්වන්න කියලා ඉතින් මට බය වෙන්න එපා. මේකේ අපිට පැහැදිලි මේ කෝණය නේද? ඒ කෝණය මොකද්ද? Q හි සිට SC කෝණය අංශක 90ට වඩා අඩුයි කියලා පැහැදිලි. නමුත් අපිට පිළිතුර එන්නත් ඕන 90ට වඩා අඩු අගයක්. එතකොට අපි මේකේ ආගේ හොයාගත්තට පස්සේ ගාන අවසන්. ඊතරම කෙලින්ම කියන්න පුළුවන් මේ ගාන මෙතන 90ට වඩා අඩුයි කියලා. ඒ අනුව අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ ගාන සරලව පිළිතුරු ලබා දෙන්නේ කියලා. මීට ඔයාලට ගාන අපි පිළිතුරු ලබා දෙන්න පෙර ඔයාලා ගාන හදනවා නම් වඩා හොඳයි. ඔයාලා කොලයක් අරගෙන මේ උත්සාහ කරන්න මේ ගාන. ඊට පස්සේ පිළිතුරු එක්ක සාකච්ඡා කරලා බලමු. ටික දැන් හරි. අපි බලමු මොනවද ප්‍රශ්නෙට අහන්නේ කියලා. Q විසින් නිරීක්ෂණය කරන අයෙකුට SC ආරෝහණ කෝණය අංශක 90ට වඩා අඩු යුතු බව පෙන්වන්න. රයිට්. මේ Q වල ඉඳන් බලන කෙනෙක් SC ආරෝහණ කෝණය අංශක 90ට වඩා අඩුයි කියලා අපිට කොහොමද පැහැදිලි. ඒක 90ට වඩා අඩුයි කියලා අපිට පෙන්වන්න කියනවා. ඒ කියන්නේ අපි මේ කෝණය අගය හෙව්වා නම් ඇති. එතකොට අපිට 90ට අඩු අගයක් ආවම අපිට පිළිතුර ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ නිසා 90ට වඩා අඩුයි කියලා. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි පෙන්වන්නේ කියලා කිව්වයි කියලා. ඉතින් මේ කියන දත්තයන් ටික අපිට දැන් හරියට රූප සටහනකට යොදා ගන්න ඕනේ. ඒ දත්ත ටික ඔන්න මම ලකුණු කරා. පිළිතුරට මම යනවා. මේ ගාන ඔයගොල්ලෝ උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම මේ වෙද්දී ඔයාලා මේ ගණන් ටික උත්සාහ කරන්න ඕන. උත්සාහ කරලා ඊට පස්සේ පිළිතුරු චෙක් කරලා බලන්න. දැන් මම පිළිතුරු වලට යනවා. රයිට්. එතකොට පිළිතුරු වලදී බලන්න මෙතන 40යි කියලා දීලා තිබුණා ආරෝහණ කරන. මෙතන දිග 100යි, මෙතන 10යි මේ ටික දීලා තිබුණා. මෙන්න මේ θ කියන කෝණය තමයි අපිට දැන්
හොයන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙද්දි සරලව ඔයා මේක හොයාගන්න දැන් ගොඩක් කියලා දෙන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ ඔයාලට නේද? මේ අපිට පුළුවන් මේ ලොකු ත්‍රිකෝණයේ PS දිග හොයාගන්න. ඒ කියන්නේ PRS ත්‍රිකෝණයෙන් PS දිග හොයාගන්න. මේ දිග හෙව්වට පස්සේ මේ පාද දෙක දාන්නට තීටා කෝණය හෙව්ව හැකියි. ඉතින් ඉතින් සරලයි. ලොකු ත්‍රිකෝණයෙන් ඔන්න බලන්න PS කෝණය අපි හොයන්න මොකද කරන්න ඕනේ? ඒකේ කර්ණය දන්නවා. මෙන්න මේ රේඛාව අමතක කරන්න. එතකොට මෙන්න ලොකු ත්‍රිකෝණයේ 40ට සම්මුඛ පාදය තමයි හොයන්න ඕනේ. සම්මුඛ පාදය හොයන්න ඕන කර්ණය දන්නවා. සම්මුඛ පාදයයි කර්ණයයි කියන්නේ sin නේද? එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය sin. ඔන්න sin අපි දානවා. sin 40යි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ PS කර්ණය 100යි. නේද? කර්ණය 100යි. එහෙනම් 100 මේක ගුණ කරනවා අර මීට පෙර වගේ. ඒතර 64.28ක් එනවා PS කියලා නේද? PS දිගොන්න අපි එහෙනම් හොයාගෙන අවසాన. එහෙනම් පොඩි ත්‍රිකෝණයේ දැන් අපිට PS දන්නවා 64.28යි කියලා. එහෙනම් මේ තීට කෝණය හොයන්න නම් මෙතන කෝණයගේ හොයාගන්න මොකද කරන්නේ? සම්මුඛ පාදයක් දන්නවා, බද්ධ පාදයක් දන්නවා. සම්මුඛ පාදය සහ බද්ධ පාදය. එහෙනම් tan නේද? tan තීට සමානයි සම්මුඛ පාදෙ පිටින් බද්ධ පාදය 64.28යි මීට පෙර අපිට ආව 10ක් තියෙනවා මෙතන 10 බද්ධ පාදය 10යි නේද? ඉතින් මේක 10න් බෙදෙන එක ඉතාලම සරලයි නේද? දශම තිත එකක් එහා පැත්තට යන්නයි තියෙන්නේ 6.428යි. 6.428 හොඳට කල්පනාවෙන් බලන්න මේ tan වගුවේ මොකද තීට කෝණය හොයද්දී 6 ගණන් බලන්න ලොකු ගණන් වල පැති වලට ගිහිල්ලා 81යි. අංශක 81ට කෙලින් තියෙන්නේ. ඒ තීරුවේ මධ්‍යනාන්තරයේ ඊට විශාල අගයන් නිසා ඒක නැහැ. මධ්‍යම තීරුවේ නැති නිසා බය වෙන්න එපා. එන අංශක ගාන ගත්තාම අපිට හොඳටම ඇති. ඒතකොට තීට කෝණ සමානයි අංශක 81යි. ඒතකොට අපිට කිව්වා කි ඒ QH සිට SC ආරෝහණ කෝණය අංශක 81යි. එම නිසා 90ට වඩා අඩුයි. ඒක අපිට මෙතනින් පිළිතුර මෙතනට එනකන් අපි ගාන හැදුවා නම් අපිට පිළිතුර සම්පූර්ණ ලකුණු ටික අපිට ලැබෙනවා. රයිට්. තුන්වෙනි ගානේ අපිට කියලා තියෙනවා තිරස් පොළොවක AB හා C ලක්ෂ තුනක් පිහිටා තියෙන්නේ. ඒට උතුරින් B ද නැගෙනහිරින් C ද වන පරිදි. රයිට්. අපි බලමු මේක AC දීලා තියෙනවා දිග. ඒ වගේම B සිට C දිගංශය ලබා දීලා තියෙනවා. මේ ගාන ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. දැන් මම හිතනවා මේ වෙද්දී වලට අනිවාර්යෙන් මේ ගාන හදන්න පුළුවන්. ඉතාලම සරල ගානක්. මේ වගේ ගණන් තමයි ඔයාලට විභාගයේදී ලැබෙන්නේ. ඉතින් මේට පෙර අපි ටිකක් මීට වඩා අමාරු ගණන් ගොඩක් හැදුවා. රයිට්. අපි බලමු මේ ගානේ කොහොමද රූප සටහන ඇදගන්නේ කියලා. A කියන ලක්ෂයේ උත්තිරින් තියෙනවා B නැගෙනහිරින් තියෙනවා C. බලන්න රූප සටහන ඇදලා තියෙන විදිහට A ලක්ෂයේ B උතුරේ තියෙනවා නැගෙනහිරින් C තියෙනවා. ඔයාලට දැන් පැහැදිලි ඇති දැන් මේ විදිහට බලන්න ඇදලා තියෙන විදිහට. එතකොට මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් විතරපත් වෙනවා. AC 10යි AC 10 ඒ වගේම බලන්න B සිට C දිගංශය 170යි. B සිට C දිගංශය බලන්න කොහොමද කරන්නේ කියලා බලන්න. මෙතන B වල ඉඳන් උතුරට ඔන්න රේඛාවක් ඇඳ ගන්නවා. එතන ඉඳන් BC රේඛාවක් B සිට C හිනේ C වලට රේඛාව ඇඳ ගන්නවා. එතන B වල ඉඳන් මෙතන ලක්ෂය නම් මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ දිගංශය. මෙන්න මේ කොටස අංශක 170යි. අන්න ඒ ආකාරය තමයි අපි දිගංශය සටහන් කරගන්නේ. 170 නම් අනිවාර්යයෙන්ම මේ වගේ වැඩකදී මේ කඩිරි වලින් මේ වගේ රේඛාවක් ඇඳගෙන මේට සමාන්තරව මේ පොළොවට සමාන්තර මේ වගේ තිරසට සමාන්තර තිරස් රේඛාවක් ඇඳලා එතන අංශක 90න් අඩු කරලා මේ කොටස අනිවාර්යෙන් 80යි කියලා අපි දාගෙන තියාගන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම අපිට ගානේදී වැදගත් වෙනවා. ඒක නිසා මේ වගේ ගණන් වලදී ඒක ඉතාමත් වැදගත්. ඒක මතක තියාගන්න හොඳටම. ඉතින් මේ මෙතනදී අංශක 90 අයින් කරලා ඉතුරු කෝණය අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම මේ කෝණය මෙතෙන්ට සමාන කරගෙන ඒකත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ කාරණා ටික හොඳට මතක තියාගන්න. ඒක රූප සටහනේ මුලින්ම අපේ ගානට ඇහුවා නැතා ඒක සටහන් කර තියාගත්තා කියලා අපිට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒක තියාගන්න ඕනේ. ඉතින් ඒ කරුණු ටික ඔන්න දල රූප සටහන් මම ඇඳා. ඉතින් ඊට පස්සේ බලමු ABC විශාලත්වය. කෝණය ABC මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ කෝණයේ විශාලත්වය ABC කෝණයේ විශාලත්වය. එහෙනම් ABC කෝණයේ විශාලත්වය වන්න අපිට ත්‍රිකෝණමිතික සම්බන්ධයන් ගණන් අවශ්‍ය නැහැ. මේ රේඛාව කියන්නේ පරිපූර්ණකයිනේ මේ කෝණ ටික කියන්නේ. ඒ කියන්නේ අපි මේ සරල රේඛාවක් උඩනේ තියෙන්නේ නේද? එහෙනම් මෙතන ඉඳන් මෙතනට 170 නම් 180න් 170ක් අඩු කරලා අපිට ගන්න පුළුවන්. නේද? මෙතන 80යි අංශක. එහෙම නැත්නම් අපි කොහොමද ගන්න පුළුවන්? ඒ වගේ 180න් අපිට 170ක් අඩු කරලා ඒ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ කෝණය අපිට අපෙන් අහන්නේ මොන කෝණයද? ABC කෝණයේ විශාලත්වය. කියන්නේ ABC කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය. ABC කෝණයේ විශාලත්වය. ඒ වගේම ACB කෝණයේ විශාලත්වය ඇහුවොත් අපිට ඒකාන්තර කෝණ කියලා මෙන්න මේ ආකාරයට හොයා ගන්න පුළුවන්. මෙතන 80යි මෙතනත් අංශක 80යි. මෙතන හොයලා දීලාම තියෙන්නේ ACB කෝණයේ විශාලත්වය මම මෙතන සටහන් කරලා තියෙන්නේ. ප්‍රශ්නෙට තිබුණේ ABC කෝණ විශාලත්වය. ඉතින් ABC කෝණයේ විශාලත්වය හොයනවා නම් අර 180 170 අඩු කරන්න ඉතා සරලයි. ඒ කොටස මම මෙතන ලියලා නැහැ. මම මේක ගානට අදාළ වෙන කොටස විතරයි ලියලා තියෙන්නේ. ඒක නිසා අපි ඒ විදිහට අහුවොත් ඔයාලට කෝණ එන විදිහට බලලා ඔයාලට අඩු කරලා පිළිතුරු ලබා දෙන්නයි තියෙන්නේ. මෙතන අදාළ
කෝණය ලියලා පිළිතුර ලියා ගන්න. මෙතන මේකට මේ පිළිතුර වෙන්නේ අදාළ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ABC කෝණ විශාලත්වය. ඒක 180 170ක් අඩු කරලා 10යි කියලා දබා දෙන්න. රයිට් අපි තුන්වෙනි ගානේ පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා බලමු. තුන්වෙනි එක ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් AB දුර හොයන්න තියෙනවා. AB දුර මෙන්න මේ දුර හොයන්න දැන් අපිට ඊටාම සරලයි. මේ AB දුර හොයන්න කොහොමද? මෙතන අංශක 80යි. සම්මුඛ පාදය අපෙන් අහන්නේ බද්ධ පාදය අපි දන්නවා. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ tan අංශක 80යි. tan අංශක 80 කියලා දාලා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට tan 80 හොයලා මෙතන ලියා ගන්න. AB කියන අපි හොයන්න ඕනේද? 10යි නේද බද්ධ පාදේ රයිට් 10 ලිව්වා. ඊට පස්සේ 10 මේ ගුණ කරපුවාම දශම ස්ථාන 1ක් 56 කියලා එකක් පයින්නවා මෙහාට. එතකොට 56.71යි වෙන්නේ. ඒ අපිට AB දුර. රයිට් අපි බලමු ඊළඟට අවසාන කොහොමද අහන්නේ කියලා. A හා B අතර Q නම් ලක්ෂයක් පිට ඇත්තේ QC මීටර් 10ක වෙන පරිදි. අපි බලමු AB අතර Q ලක්ෂයක් තියනවලු. A B අතර Q ලක්ෂයක් තියෙනවා. A B අතර Q ලක්ෂයක් අපිට ලකුණු කරගන්න වෙනවා. QC 100ක් වෙන විදිහට. ඒ කියන්නේ Q මේ කොහේ හරි Q තියෙනවා. Q මෙතන තියෙනවා නම් C වලට දුර. QC දුර අංශක 100ක් වෙන පරිදි අපි ඒක ඇඳ ගන්න ඕනේ. මේක ඇඳගෙන ඉවරලා බලමු මොකද කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි රූපසටහන ඇඳෙන්නේ. එතකොට AB අතර Q තියෙනවා. QC අතර දුර අංශක මීටර 100යි. එහෙනම් අංශක 80යි මෙතන අපි දන්නවා. ඊට අනිත් කොටස් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා අලුතෙන් රූපසටහනක් අඳින්න අවශ්‍ය නැහැ. මේ රූපසටහනම ඔයාලට අඳ ගන්න පුළුවන් ඔයාලා කරන කොලේම රයිට් ඊට පස්සේ අපෙන් අහන්නේ AQC කෝණය යගේ බලමු AQC කෝණය කොහෙද හිටින්නේ කියලා දැන් මගේ රූපසටහනේ AQC මෙතන කෝණයයි අපෙන් අහන්නේ දැන් මෙතන 100යි කියලා දන්නවා මෙතන 10යි කියලා දන්නවා මෙතන කෝණය අපි හොයාගත්තා නම් අපිට මෙතන කෝණය සමා වෙන මෙතන කෝණය අවශ්‍ය නැහැ මෙතන කෝණය නේ අපි දැන් අහන්නේ නේද එහෙනම් සම්මුඛ පාදය අපි දන්නවා කර්ණය දන්නවා එහෙනම් මෙතන කෝණය අපිට හොයාගන්න පුළුවන් AQC කෝණය අපෙන් අහන්නේ එහෙනම් AQC ත්‍රිකෝණයට අපි දාමු සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ sin AQC කෝණය. sin θ කියලා ලියලත් ඔයාලට ලියන්න පුළුවන්. සම්මුඛ පාදය වෙන්නේ 10යි, කර්ණය වෙන්නේ 100යි. 10 100 බෙදා 0.1යි. ඔයාලට මතකයිද 0.1 මම 0.3ක් දැම්මේ අර අපිට හොයන්න ලේසි වෙන්න. නේද? ඉතින් අපි බලමු 1.1යි 0.3 කොහොමද AQC කෝණය හොයන්නේ sin වගුවේ නේද? 0.1.3 sin වගය හොයන්න sin වගය හොයද්දී ඔයාලට ඒ අංශක 5යි කලා 44 දී ඒ අගය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඉතා සරල කොටසක් නේද? sin මෙතන මේ කෝණය සම්මුඛ පාද නිසා කර්ණය අපිට දීලා තියෙනවා කෝණය හොයන්නයි මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ওই වගේ ඉතාම සරල ගණන් තමයි අපිට විභාගයේදී ওই පාඩම සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මේක මේ අපි හදපු ගණන් ටික පුරුදු වෙන්න. මේ ගණන් නැවත හදන්න. ඒ වගේම දැන් අභ්‍යාස කොටස් මම ඔයාලට මේ විදිහට පෙන්නගෙන යන්න. ඒ අභ්‍යාස කොටස් වීඩියෝ නවත්තලා ඔයාලා කොලයක සටහන් කරගෙන ඔයාලට පුළුවන් මේ කොටස් වල පිළිතුරු ඔයාලට ලබා ගන්න. ඉතින් පිළිතුරු ටික මේකේ ඔයාලා හදන්න බලමු පළවෙනි ගාන ස්ටෑන් පුරවන්න තියෙන මේ ත්‍රිකෝණය දිහා බලලා අපි කරපු පාඩමේ මූලික කොටස් මුල් කොටස් වලින් දාම මම අභ්‍යාස ටිකක් ඔයාලට සටහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගණන් ඔයාලා නැවත හදන්න මම හදපු ගණන් ටික නැවත හදන්න. ඒ වගේ මේ ගණන් වල පිළිතුරු ඔයාලට පුළුවන් මට ඊමේල් මාර්ගයෙන් එවන්න. එහෙම නැත්නම් මම ඔයාලට පිළිතුරු පත්‍ර නැවත ඔයාලට යොමු කරන්න. එහෙම නැත්නම් ඔබ දන්න ගුරුවරයෙකු ලවා ඔයාලගේ පිළිතුරු චෙක් කරගන්න, නිවැරදි කරගන්න. ඉතින් මේ ගණන් මම ඔයාලට ලබා දෙන්නේ මමම නිර්මාණය කරපු ගණන්. ඒවා ඔයාලට එතකොට මේ අපි හදපු මේ වෙද්දී ඔයා දැනගත්තු දැනුමත් එක්ක ඔයාලට චෙක් කරගන්න පුළුවන් ඔයාලගේ දැනුම කොහොමද ඔයාලා මොන තත්ත්වෙද දැන් ඉන්නේ. තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍යද මේක කියලා. ඉතින් මේ කරුණු කාරණා ටික ඔක්කොම ඔයාලා ඉගෙනගෙන ඊට පස්සේ මේ ගණන් ටික නිවැරදිව ඔයාලට හදා ගන්න පුළුවන් නම් ඔයාලට ස්ථීරවම විභාගයේදී සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ත්‍රිකෝණමිතික පාඩමේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් කියලා මට සාතික වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක රැඳී රැඳී සිටින්න. දැන් මේ වගේම ඔයාලගේ ඕලෙවල් විභාගයට ප්‍රථම මම තවත් පාඩම් කීපයක් channel එකට දාන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ channel එකත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම channel එක subscribe කරොත් ඔයාලට පුළුවන් ඒකේ අලුත් පාඩම් ටික ඉක්මනින් ඔයාලට බලා ගන්න. ඉතින් ඒ වගේම මම පල්හැය link ටිකක් දාලා තියෙනවා 9 වසර 10 වසරට අදාළ පාඩනුත් මම මේ සටහන් කරලා තියෙනවා. ඒක නිසා ඔයාලට ඒ පාඩම් සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒ වලින් ඒ පාඩම් වලිනුත් ඔයාලට යම්කිසි දැනුම උගලට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඒ ගණන් ටික මේ අවසානයේ 11 වෙනි ගාන මේ ගාන ඒ වගේම ඊළඟට 12 වෙනි ගාන. ඉතින් මේ ගණන් ඔයාලා නැවත හදලා මේ ගණන් හරහා ඔයාලගේ විභාගයේදී ලකුණු වැඩි කර ගැනීමට ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන සහතිකයකට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තනියම ගණන් හදන්න ඕන. ඔය ගැටලු තනියම උත්සාහ කරොත් විතරයි ඔයාලට පුළුවන් වෙන්නේ මේ මම කියන ආකාරයට විභාගයේ තියෙන ගැටලුව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පාඩම
ඉතාමත් වැදගත් පාඩමක්, ඉතා සරල පාඩමක්. ඒක නිසා මේ පාඩමේ ලකුණු සම්පූර්ණ ලබා ගැනීම සඳහා ඕගොල්ලෝ නිතර අභ්‍යාසවල යෙදෙන්න. ඉතින් ඒ වගේම තවත් මේ වගේ පාඩමකින් ඕගොල්ලෝ ඉක්මනින්ම හමු වෙනතුරු මම එහෙනම් ඕගොල්ලන්ගේ සමු ගන්නවා. නැවතත් එහෙනම් මේ වගේ පාඩමකින් ගණිත පාඩමකින් නැවත අපි හමු වෙමු. ඔබ සැමටම ආයුබෝවන්.